Kingsway Language Center presents English prepositions. Right. Now today I am going to teach you some prepositions. Prepositions. Preposition. මොනවද අද අපි ඉගෙන ගන්න යන වචන වර්ගය? ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන වර්ග 10ක්. ඒ 10න් තවත් එකක් තමයි මේ කියලා දෙන්න යන්නේ. Prepositions. Prepositions කියලා කියන්නේ නිපාත පද. නිපාත පද. මොන පාත පදද? නිපාත පද තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. Today I am going to teach you 3 prepositions. නිපාත පද වර්ග 3ක් උගන්වන්න යන්නේ. මොනවද මේ නිපාත පද වර්ග 3? at, on, in. මෙන්න මේ තුනයි අපි අද ඉගෙන ගන්න යන්නේ. at, on, in. මේ at, on සහ in විවිධ අවස්ථාවල විවිධ අදහස් දෙන්න වාක්‍යවල යෙදෙනවා. ඒත් මම අද මේ නිපාත පද තුන භාවිත කරන්න යන්නේ එක අවස්ථාවක් සඳහා පමණයි. ඒ කියන්නේ මම මේක මේ විදිහට නම් කරන්න time prepositions විදිහට විතරයි. කාලයක් ගැන කියවද්දි මේ නිපාත පද තුන යෙදෙන හැටි විතරයි අද කියලා දෙන්න යන්නේ. හරිද? කාලයක් ගැන කියද්දි කොහොමද මේ නිපාත පදේ දෙන්නේ කියන එක අපි අද කතා කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න අපි ඊළඟ සතියේදී පාඩමේදී මේ සම්බන්ධ ටාස්ක් එකක් ගේම් එකක් කරනවා. මම ගේම් බෝඩ් එකක් දෙනවා ඔයාලට. ඔයාලට තියෙන මේ ගේම් බෝඩ් එකේ අර ඩයිස් එකක් අරගෙන ඒවා කියලා දෙන්න කොහොමද කරන්න කියලා. ඒ ගේම් එක කරනකොට මේ පාඩම නැවත මතක් වෙයි. එහෙනම් ඒක කරන්න ලේසි, දිනන්න ලේසි වෙනවා මේ prepositions තුන දැනගෙන හිටියොත්. මොනවද? at, on, in. දැන් අපි මේවට කියනවා මොන prepositionsද? time prepositions. මොන දැන් මාතෘකා ගොඩයි. හරි? prepositions කියන්නේ නිපාත පද, at, on, in. මේ තුන අපි අද ඉගෙන ගන්න යන්නේ කාලයට සම්බන්ධ කරගෙන නිසා අපි ඒවට කියනවා time prepositions කියලා. මං හිතන්නේ අර present simple පාඩමේදීත් මේ ගැන කෙටියෙන් හැඳින්නුවා. හැබැයි ඊට වඩා ටිකක් මේ ගැන කියලා දෙන්නයි යන්නේ. මොකද මේ තුන අවශ්‍ය වෙනවා අර ඊළඟ ටාස්ක් එක කරන්න නිසා. බලමු මේවා යෙදෙන විවිධ අවස්ථා. අපි at කියන එක යොදා ගන්න අවස්ථාව මුලින්ම ගමු. at. right? මේ at කියන preposition එක යොදාගන්නේ time එකක් ගැන කියලා එදා ඉගෙන ගත්තානේ. time එකකට. හැබැයි ඔය time කිව්වට අර ඔර්ලෝසුවේ වෙලාව විතරනේ එදා කියලා දුන්නේ. එහෙම නෙමෙයි. time එකට සම්බන්ධ මොනවා හරි ප්‍රකාශවලදී at දෙනවා. අන්න ඒකයි මෙතෙන්දි වැදගත්. එදා පාඩමේදී මම කියනවා at 8 o'clock, at 6 o'clock ඒ වගේනේ. එහෙම විතරක් නෙමෙයි. ඔන්න මම දැන් උදාහරණ කීපයක් ගන්න. මම වාක්‍ය දෙන්නේ නැහැ මෙතෙන්දි. මේ කරුණ ටික ඉගෙන ගන්න. මේ බලන්න at 6 o'clock. 6ට at 6 o'clock කියන්නේ 6ට. ඒ කියන්නේ මේ ඔර්ලෝසුවේ වෙලාව. ඕනම දැන් ඔර්ලෝසුවේ වෙලාවල් තියෙනවනේ. at 9:30. 9:00ට. right? at 9:30. මම නිදාගන්න යනවා 10:00ට. මම නිදාගන්න යනවා 10:00ට කියන්නේ කොහමද? I go to bed at 10:30. I go to bed at 10:30. එතකොට at 10:30. at 10:30 කියන්නේ 10:00ට. ඔය වගේ
ඕනම අවස්ථාවක ඔර්ලෝසුවේ වේලාව කියන්න at යොදා ගන්නවා. ඒක පැහැදිලිද? is it clear? right. ඒ වගේම මෙන්න මේ තැන්වලදීත් at යොදනවා. ඒ වෙලාවේ එහෙනම් at that time. ඉතින් මේක ටයිම් එකක්. හැබැයි මෙතන ඔර්ලෝසුවේ වෙලාවක් තියෙනවද? අර වගේ 1 o'clock 2 o'clock ඒ වගේ? එහෙම නැහැ. එහෙම නැති වුණාට මේ කාලය ගැන මේ වගේ ප්‍රකාශකෙදිත් at යොදන්නේ. ඒක වැදගත් වෙයි. ඒකින්ද ඉගෙන ගන්න. at that time. ඒ වෙලාවේ. ඒ වගේම මේ මොහොතේ කියලා කියද්දි මේ මොහොත කියන්නේ වෙලාවක් නේද? එහෙනම් ඒකටත් at the moment. at the moment කියන්නේ කාලයේ සම්බන්ධ එකක්. එතකොට ඔර්ලෝසුවේ වෙලාවෙදි විතරක් නෙමේ ඕනම කාලයට සම්බන්ධ ප්‍රකාශවලදී අපි at යොදා ගන්නවා. at that time, at the moment, ඒ වගේම at 10:30, at 6 o'clock. ඔන්න ඔය වගේ අවස්ථාවලදී අපි යොදා ගන්නවා at කියලා. තව ඔන්න එකක් ලියමු. at the lunch time. at the lunch time. ඔන්න මම පහක්ම ලිව්වා. at the lunch time. දවල් දිවා ආහාරය ගන්න වෙලාවෙදී. at the lunch time. දවල් කෑම කන වෙලාවට. at the lunch time. ඔන්න එතකොට at කියන එක අපි යොදාගන්නේ කාලය සම්බන්ධ ප්‍රකාශවලදී. ඔර්ලෝසුවේ වෙලාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වෙලාවට සම්බන්ධ ප්‍රකාශයන් වලදී වෙන්න පුළුවන්. අපි at කියන මේ නිපාත පදය භාවිත කරනවා. හැබැයි at එක යෙදෙන තව අවස්ථා ගණනාවක් තියෙනවා. දැන් එතකොට මේ at කියන preposition එක මම මෙතෙන්දි ගත්තේ time එකක් ගැන දක්වන්න විතරයි. නමුත් at යෙදෙන අවස්ථා ගණනාවක් තියෙන පොතක් තියෙනවා useful English prepositions කියලා. හරි? මේක ලියලා තියෙන්නේ ජයතිස්ස අතාවුදෙට්ටි කියලා සර් කෙනෙක්. හරි? ඉතින් මමත් මේකෙන් තමයි ගොඩක් ඉගෙන ගත්තේ. ඒත් ඔයාලටත් පුළුවන් මේ පොතක් ඕනනම් අරගන්න මාකට් එකේ. මේකේ විශේෂත්වය තමයි දැන් අපි ගත්තොත් නිපාත පදයක් යෙදෙන තැන් ගැන උදාහරණ වාක්‍ය 1000කට විතර ආසන්න ප්‍රමාණයක් තියෙනවා මේකේ. useful English prepositions. right? එකක් අරගන්න. එතකොට මේ ආයි ලියලියා ඉන්න ඕන ඔක්කොම වාක්‍ය වර්ග ටික උදාහරණයක් තියෙනවා. හරි? useful English prepositions. මෙතනට ගත්තේ හැබැයි time ඒවා විතරයි. ඔන්න දැන් අපි ඊළඟට ගන්නවා මොකද්ද? ඊළඟ preposition එක on කියන එක. මම දැන් මේක මකනවා. දැන් අපි කතා කරන්න යන්නේ on කියන එක. on කියන preposition එක යොදාගන්නේ මොනවටද කියලා බලමු අපි දැන්. ඒක තමයි මේ ලියන්න යන්නේ. on කියන preposition එක පාවිච්චි කරන්නේ දවස් ගැන කතා කරද්දී. ඔන්න හොඳට මතක තියාගන්න මොනවා ගැන කියද්දිද? අපි දවස් ගැන කතා කරන සෑම අවස්ථාවකදීම on යොදන්න අමතක කරන්න එපා. හරිද? එහෙනම් දවස් කියන්නේ සතියකට දවස් කීයක් තියෙන? how many days are there for a week? 7 days. මේ දවස් 7 ලියන සෑම වෙලාවකදීම සඳුදා කියද්දි මොකද්ද ලියන්නේ? on Monday. හරි? ඔන්න එහෙම ලියුවාම තේ ඇතිනේ මේ on Monday. සඳුදා. ඉරිදා on Sunday. සෙනසුරාදා on Saturday. ඉතින් මේ දවස් 7 ලියද්දි මේ මුල අකුර කැපිටල් වෙන්නමත් ඕනේ. ඒකත් මතක තියාගන්න. මුල අකුර අනිවාර්යෙන් කැපිටල් වෙන්න ඕනේ. on Monday, on Tuesday, on Wednesday, on Thursday, on Friday, on Saturday, on Sunday. ඒ වගේ දවස් ලියද්දි on එන්න ඕනේ.
හැබැයි මම දැකලා තියෙනවා ළමයි අතින් වෙනවා මෙන්න මෙහෙම වැරද්දක්. දැන් මං උගන්වනවා දවසක් ගැන කියද්දි ඔන් දාන්න ඕන කියලා. ඒක ළමයි හොඳට ඉගෙනගෙන දැන් මේ දවස ලියන හැමතිස්සෙම ඔන් දාන්න යනවා. හැබැයි මෙන්න මෙහෙම වැරදිලා මෙහෙමත් ලියනවා. මේ බලන්නකො මේක වාක්‍යයක ලියද්දි මෙහෙම කියනවා. මම ඔයාව ලබන සඳුදා හමු වෙන්නම් කියලා කියද්දි මම ඔයාව ලබන සඳුදා හමු වෙන්නම් කියලා කියනවනේ. එතකොට ළමයි කියනවා මෙන්න මෙහෙම. කොහොමද ඔයාලා කියන්නේ ඒක? මම ලබන සඳුදා ඔයාව හම්බ වෙන්නම්. හම්බ වෙන්නම්. will meet you ලබන සඳුදා. on ලබන සඳුදා. on next Monday කියලා කියවෙනවා. දැන් කියවුනේ. හරි. එහෙම කියවෙනවා සමහර අයට. හැබැයි next එනකොට on නැතුව යන්න වෙනවා. දැන් මම පෙන්නන්න එක. I shall meet you on next Monday. ඉතින් අපි මේ වැරදි නැතනුත් ඉගෙන ගන්න වැරදුනාට කමක් නැහැ. වැරද්දෙන් තමයි ඉගෙන ගන්න. We are going to learn from our mistakes. දැන් ළමයි අතින් මෙහෙම ලියවෙනවා. මම ඕන තරම් දැකලා තියෙනවා. I shall meet you on next Monday. ඊට පස්සේ මම අහනවා ඇයි මේක වැරදීනේ? ඉතින් මට එහෙම වැරදි කියන්න බෑ. මම්මනේ ඉගෙනුවේ on Monday කියලා සඳුදාට on දානවා කියලා. ඒ වුණාට මේ නීතියෙන් පිට යන තැන් තියෙනවා. ඒ මොකක් වුණාමද? දවසේ 9ට මුලින් on දැම්ම හැකි. හැබැයි අපි කිව්වොත් මේ Monday වලට මුලින් next කියන එක, last කියන එක වගේ ආවොත් this කියන එක ඔන්න ඔය වචන ආවොත් මේ on කියන එක දාන්න බෑ. I shall meet you next Monday. මෙන්න මේක එතකොට වැරදි. ඇයි වැරදුනේ එතන? ඒක හරියන්නේ නැත්තේ ඇයි? next තියෙන නිසා. I shall meet you next Monday. තේරුණාද ඔයාලට? එතකොට I met him last Sunday. මට ඔහුව ගිය ඉරිදා හම්බ වුණා. ගිය ඉරිදා කියද්දී on last Sunday කියන්නේ නැහැ. එතකොට ඒක වැරදි. ඔන්න ඔහම අපි අතින් common mistakes වෙනවා. වැරදිලා එහෙම කියවෙනවා. එහෙනම් වැරදිලා කියවෙන්න එපා. මොනවද? next Monday, last Monday, this Monday කියලා ආවොත් එතකොට on දාන්න එපා. අනිත් තැන්වලදී on දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. නිකම් Monday, Tuesday, Wednesday, Thursday වලට මුලින් on කියන එක අනිවාර්යෙන් දාන්න. ඒක නිසා ඒක වරද්ද ගන්න එපා. මම මේ වැරද්ද පෙන්වුවේ. ඒකට on දාන්නම බෑ next Mondayට. last Monday එහෙනම් on දානවද? නැහැ. on දාන්නේ නිකන් Monday විතරක් තියෙනවා නම්. ඔන්න දවසකට. හැබැයි එතනත් අර කාලයේදී වගේ දවස් වලට විතරක් නෙමෙයි on දාන්නේ. දවස් වලට විතරක් තමයි මේ සතියේ දවසේ නම් වලට විතරක් නෙමෙයි. හරිද? සමහර මං කියන ඒවා නිකන් පටල ගන්න එපා. දවස් වලට on දැම්මට ඔයා එතකොට හිතන්නේ මේ Monday, Tuesday, Wednesday අර දවස් 7 තියෙනවනේ. දවස් 7 මොනවද? Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday. ඕවනේ දවස් 7. මේ දවස් 7ට විතරක් නෙමෙයි දාන්නේ. එහෙනම් තවත් දවස් තියෙනවා 7ට වැඩිය. තියෙනවද? අපි දැන් අහලා තියෙන්නේ සතියේකට දවස් 7යි කියලා. එහෙනම් මොකද්ද මම මේ කියන්නේ? නෑ මෙහෙම ඒවා තියෙන්නේ. ඔන්න මම ඒකත් ලියන්න. මම දැන් මේ වාක්‍ය මකලා මම ලියනවා මේ දවස් තියෙන වෙන වෙන දවසුත් මට කියන්නකෝ බලන්න මොනවද ඔය කියන වෙන වෙන දවස්. right? වෙන මොනවද දවස් තියෙන්නේ? දැන් අපි කිව්වොත් මෙහෙම දැන් අපි කියනවා පෝය ඩේ. පෝය දාට. එතකොට පෝය දා කියන එක දවසක් නෙමේද? දවසක්. එහෙනම් අන්න එතෙන්දිත් on පෝය ඩේ කියලා දානවා. ඉතින් පෝය කියන්නේ දවසක්. on පෝය ඩේ. right? එතකොට අපි කිව්වොත් මෙහෙම මගේ උපන්දිනේ. උපන්දිනේ දවසේ උපන්දිනේ දවසේ එක my birthday කියද්දි මගේ birthday එක දවසක් නෙමේද? birthday එක දාට. එහෙනම් on my birthday
on my birthday. මගේ උපන්දිනේදාට. on my birthday. on my birthday. ඔය වගේ මොනවා හරි එකකින් සම්බන්ධ වෙලා day එක එනවා නම් අපි දානවා මොකද්ද? මේ විදිහට on. ඒ විතරකුත් නෙමෙයි. තවත් අවස්ථාවක් තියෙනවා. ඒ මොකද්ද? දැන් අපි ගත්තොත් මෙහෙම. දෙවනිදාට පස්වෙනිදාට එහෙම අපි කියන්නේ මගේ උපන්දිනේ වැටෙන්නේ 25 වෙනිදා on the 25th අර අන්න 25 වෙනිදා කියද්දී on the first පළවෙනිදා එතකොට එහෙම දිනයක් දිනෙන් කියන්නේ දවසනේ ඒ දවසට අදාළ දිනේ කියද්දිත් on දාන්නේ මෙහෙම on the 1st of January දැන් ජනවාරි පළවෙනිදා එදා කියන්නත් on දාන්නේ right එදාටත් දාන්නේ මොකද්ද on the 25th Christmas falls on the 25th of December දෙසැම්බර් 25 වෙනිදාට තමයි නත්තල වැටෙන්නේ right එතකොට on the 25th කියන්නේ 25 වෙනිදා එහෙමනම් මතක තියාගන්න සතියේ දවස් 7 එක්කලත් on දානවා උපන්දිනය පෝය දවස නත්තල් දවස අලුත් අවුරුදුදා ඒ වගේ දවස ගැන කියවෙන විශේෂණ පද එක්කලා දෙන එව්වටත් on දානවා දින ගැන කතා කරද්දී පළවෙනිදා දෙවනිදා 25 වෙනිදා 31 වෙනිදා ඒ තැන්වලදී on දානවා එහෙනම් ඒ කතාවත් මතක තියාගන්න on යෙදෙන එක පිළිබඳව විශේෂයෙන් මතක තියාගන්න මේවැ last this next වගේ එනකොට අපි දානවද on එතකොට on දාන්නේ නැහැ කියලාත් මතක තියාගන්න. හරි. එහෙනම් දැන් අපි යමු අන්තිම එකට. ඒ තමයි in කියන නිපාත පදය. in කියන නිපාත පදයේ දෙන හැටි බලමු. එහෙමනම් ඔන්න මේකත් හරි. අපි බලමු දැන් in. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ in කියන නිපාත පදයේ දෙන අවස්ථා. in කියන එක යෙදෙන එක අවස්ථාවක් තමයි මාස ගැන කතා කරද්දී. මොනවා ගැන කතා කරද්දීද? මාස ගැන. ජනවාරි මාසයේදී එහෙනම් මොකද්ද කියන්නේ? in January. in January. මාසෙක නමක් ලියද්දිත් අනිවාර්යයෙන්ම ඒ නමේ මුල අකුර කැපිටල් විය යුතුමයි. මාසෙක නමක් ලියද්දි ඒ නමේ මුල අකුර කැපිටල් වීමත් ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. in January ජනවාරි මාසයේදී. ඇයි මං කියන්නේ මේ කැපිටල් නැතුව ගියොත් වැරදි කියලා? දැන් ඔය A level හැම ලියන ළමයි ඉන්නවා නම් A level ප්‍රශ්න පත්‍රයේ උඩින්ම අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා warning එකක්. මොකද්ද? Marks will be deducted for bad punctuations, capitalization and basic mistakes in grammar. මූලික ව්‍යාකරණ වැරද්දුවොත්, ලොකු අකුරු වැරද්දුවොත්, කමා full stop වැනි punctuations විරාම ලකුණු වැරද්දුවොත් ලකුණු කපනවා කියලා උඩින්ම දීලා තිනවා. ඒ වගේම ලකුණු කපනවා. ඇයි මොකද ලොකු අකුරක් වරද්දනවා කියන්නේ අර්ථය ලොකු වෙනසක් වෙනවා. ඒක හරි භයානකයි. දැන් මම නිකන් පුංචි උදාහරණයක් ගන්න. මාර්තු මාසෙදි කියලා කියන්නේ කොහොමද? මාර්තු මාසයේදී ජනවාරි වලට ඉන් දැම්මම මාර්තු වලට වෙන එකක් දානවද? නෑ, ඕනම මාසයකට දාන්නේ ඉන් තමයි. එහෙනම් ඉන් මාර්ච්. මෙන්න මාර්තු මාසෙදී බැරි වෙලාවත් ළමයෙක් මෙහෙම ලිව්වොත් මම මාර්තු මාසයේදී උපත ලැබුවෙමි. ඉපදීම ගැන ළමයෙක් වාක්‍යයක් ලිව්වොත් මම මාර්තු මාසේ ඉපදුනා. එතකොට එයා ලියනවා මෙන්න මෙහෙම. ඔය උපදිනවා කියන එක කියන්නේ පැසිව් වොයිස් වලින්.
මේ ලෝකේ ඕනම කෙනෙක් උපදින්නේ කර්මකාරකෙන්. මැරෙන්නේ කර්තෘකාරකෙන්. ඒ කියන්නේ උපදින්නේ කර්මෙටනේ. ඒකින්ද ඒක ලියන්නේ කර්මකාරක. දැන් ඔයා දන්නවා කර්මකාරකේ කොහොමද හැදෙන්නේ? සබ්ජෙක්ට් එක, be verb එක, past participle එක. එහෙනම් මෙන්න I subject එක, මෙන්න be verb එක was, මෙන්න verb එකේ past participle එක bear, born. I was born. මම උපත ලැබුවා. මම උපත ලැබුවෙමි. I was born ලියනවා ළමයි in March. මෙහෙම ලිව්වොත් දැන් වාක්‍ය හරිද? I was born in March. දැන් වාක්‍ය හරිද? වාක්‍ය සම්පූර්ණයෙන් වැරදි. ඇයි වැරදි? කොයිද මාර්තු කියලා ලියලා තියෙනවද මේකේ? දැන් ළමයා ලියන්නේ මම මාර්තු මාසයේදී උපත ලැබුවා කියලා. හැබැයි ලියලා තියෙනකොත් I was born in March කියලා. කොහොමද මාර්තු කියන්නේ? මොකද්ද මාර්තු කියන්නේ? මාර්තු වලට මාර්ච් කියද්දි මාසෙක නමක් ලියද්දි කැපිටල් දාන්න බෑ. අතන කැපිටල් තියනවද? නෑ. එහෙනම් එතන මොකද්ද කියන්නේ? I was born in March. මොකද්ද මේ මාර්ච් එකක් කියන්නේ? මාර්ච් කියන්නේ අර පෙළපාලියකට නේද කියන්නේ මාර්ච් කියලා. මාර්ච් පාස්ට් කියලා අපි කියන්නේ. එතකොට එහෙනම් මෙතන තේරුම මොකද්ද? මම පෙළපාලියක උපත ලැබුවෙමි. ඒ කියන්නේ එතකොට බලන්න අම්මා ගැන මිනිස්සු මොනවද නොහිතන්නේ? යකෝ මේ ගෑනු අම්මන්ඩි මේ බබෙක් හම්බෙන්නේ නැද්දි පෙළපාලි ගිහිල්ලාද කියලා හිතනවනේ. ඒකින්ද අම්මා ගැන වැරදි අවබෝධයට එනවා. ඔයාලා මේ වගේ ඒවා ලියන්න කිව්වොත්. එහෙම ලියන්න එපා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. මම පෙළපාලියක ඉපදුනේ නැහැ. මම මාර්තු මාසෙ ඉපදුනේ කියන්න නම් මෙන්න මේ M අකුර අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? කැපිටල් විය යුතුයි. I was born in March. මම මාර්තු මාසයේ උපත ලැබුවෙමි. I was born in March. When were you born? ඔයා ඉපදුනේ? I was born in February. මම ඉපදුනේ පෙබරවාරි මාසේ. I was born in February. ඔන්න ඔය වගේ පුංචි දේවල් තියෙනවා වරද්ද ගන්න එපා. හරි? එහෙනම් මාසයක් ගැන කියද්දි ඉන්දානවා ඒ විතරක් නෙමෙයි. අපි මම එදා පාඩමේදීත් ඉගෙනුවා මම හිතන්නේ මොකද්ද අපි අර present simple කියද්දි ඍතු ගැන කියද්දි වසන්ත සමයේදී in the spring in the winter in the autumn ඒ වගේ තැන්වලදීත් in යොදනවා. ඒ වගේම තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. මොකද්ද? ඕනෑම වර්ෂයක් ගැන කියද්දිත් යොදන්නේ in. එහෙනම් in යොදන තැන් තුනයි. මොනවද? මාසයක් ගැන, ඍතුවක් ගැන කියද්දි, වගේම වර්ෂ ගැන කියද්දි. 1995 දී. එහෙනම් කොහොමද කියන්නේ? in 1995. in 1995. 2020 in 2020 in 2020 2020 එහෙනම් ඔන්න ඔය ආකාරයට prepositions කියලා කියන්නේ නිපාත පදවලට ඔය in on at වගේ වචනවලට එතකොට ඒවා විවිධ අවස්ථාවල වාක්‍යවල යෙදුනත් අද මම කතා කළේ time prepositions යටතේ කාලය, වේලාව, වර්ෂය, මාසය, දවස් මේ සියල්ලම ගත්තාම මේවා කාලය සම්බන්ධ වචන නේද? එහෙනම් කාලය සම්බන්ධ ඔය කියපු ඒවා එක්කලා මේ නිපාත පද තුන අනිවාර්යෙන් යෙදිය යුතුයි කියන එකත් හොඳින් මතකේ තියාගෙන මේවා නිකම් පොත්වල තියන්නේ හිතට අරගෙන පොතපත කියවද්දි නැවතත් මතක් කරගන්න කතා කරද්දිත් ඉංග්‍රීසි ලියද්දිත් හරියට මේවා ලියන්න උත්සාහ කරන්න. එහෙනම් ඔන්න තවත් අපි නිපාත පද තුනක් අද ඉගෙන ගත්තේ.